ආයිබෝවන් දුවේ පුතේ අදත් ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය 11 වසරේ දුකට කියන කවි සීපද කියන මාතෘකාව. දුකට කියන කවි සීපද කියලා කිව්වහම ඔබට මතක් වෙනවා ඇති කවි සීපද කියලා කියන්නේ මොනවද කියලා. කවි වර්ග ගණනාවක් තියෙනවා. එයින් සීපද කියලා කියන්නේ විශේෂයෙන්ම පද 4ක් එකට එකතු වෙලා හැදුණු කවි වලට තමයි අපි සීපද කියලා කියන්නේ. අපේ පැරණි මුතුන් මිත්තන් තමන්ගේ ජන ජීවිතය පිළිබඳ කියපු විශේෂ ප්‍රකාශන හැටියටත් අපිට කවි සීපද කියන එක සඳහන් කරන්නට පුළුවන්. නමුත් අද අපි කතා කරන්නේ ඒ ජන කවියට සම්බන්ධ කවි සීපද පිළිබඳව නෙවෙයි. සිංහල භාෂාව හා සාහිත්‍යයේ 11 ශ්‍රේණියේ දුකට කියන කවි සීපද කියන මාතෘකාව තමයි අපි අද තෝරාගෙන තියෙන්නේ. මේ මාතෘකාවේදී අපි ඉස්සෙල්ලාම හඳුනගමු අපිට දීලා තියෙන නිපුණතාවය මොකක්ද කියලා. 14 තීතා බිඳුව sannivedanaya සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රවණහා කතන කුසලතා ඵලදායී ලෙස යොදා ගැනීම. මේ නිපුණතාවේ වැදගත් වචන දෙකක් තියෙනවා ශ්‍රවණහා කතන කියලා. එකක් තමයි ශ්‍රවණය කිරීම. මේක පසුවට අපි කතා කරනවා. මොකද කවිවල අපි රස දෙකක් පැහැදිලි කරනවා. ඒ රස දෙකේදී අර්ථ රසයයි ශබ්ද රසයයි කියලා ප්‍රධාන රස දෙකක් තියෙනවා. එහිදී අර්ථ රසය මනසටත් ශබ්ද රසය කනටත් එකතු වෙන නිසා ශ්‍රවණ කුසලතාවයත් කතන කුසලතාවයත් කියන කාරණා දෙක අපි එකට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙමනම් පළවෙනි කාරණාව ශ්‍රවණහා කතන කුසලතා ඵලදායී ලෙස යොදා ගන්නවයි කියන කාරණාව. ඒක තමයි අපේ නිපුණතාව. අපි බලාපොරොත්තු වෙන නිපුණතාව මට්ටම තමයි සාහිත්‍ය නිර්මාණවලට සවන් දී රස විඳීම. සාහිත්‍ය නිර්මාණවලට සවන් දීලා රස විඳීමේ කියන වචනේ තියෙනවා. ඔන්න මම දැන් දූල පුතාලට පළමුවෙන්ම පුංචි ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එතන සාහිත්‍ය නිර්මාණවලට සවන් දීලා රස විඳිනවා කියලා කියනවා නම් දුවේ පුතේ පළවෙනි ප්‍රශ්නය තමයි මොකක්ද සාහිත්‍ය කියන්නේ? දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔබ වඩා කැමති සාහිත්‍යයටද ව්‍යාකරණ වලටද කියලා බොහෝ වෙලාවට කියනවා මම කැමති සාහිත්‍යයටයි කියලා. ඇයි ඒ කියලා ඇහුවොත් එහෙම එහි තියෙන රසවත් භාවයටයි කියලා කියන. ඒ මම මුලින්ම ඔබට පැහැදිලි කරලා දෙන්න හදන්නේ නිපුණතා මට්ටමේ බලාපොරොත්තු වෙන අපේක්ෂාව සාහිත්‍ය නිර්මාණවලට සවන් දීලා රස විඳිනවයි කියන කාරණා. එහෙමනම් නැවතත් අර ප්‍රශ්නේ මම යොමු කරන්නම් මොකක්ද සාහිත්‍ය කියලා කියන්නේ. ඒකට අපි පැරණි පාඨයක් පාවිච්චි කරමු. අපේ මව් භාෂාවේ පාඨයක් ගැටලුවක් නැහැ. ඉගෙන ගත්තත් වටිනවා. සාහිත්‍ය කියන එකට දීලා තියෙන විග්‍රහය අපේ මව් භාෂාවල පෙළ භාෂාවල දුවේ පුතේ සාහිත්‍යශ්‍ය භාවන් සාහිත්‍යයන්. පාලි කිව්වට එච්චර බය වෙන්න එපා. සාහිත්‍යශ්‍ය භාවන් සාහිත්‍යයන් කියලා තමයි සාහිත්‍ය දීලා තියෙන නිර්වචනය. එහෙම කියවට තේරෙන්නේ නැහනේ. ඔන්න එවනම් මම පොඩි උදව්වක් දූලා පුතාලට කරනවා. ඒකේ සිංහල තේරුම තමයි දුවේ පුතේ සාහිත්‍ය භාවය තමයි සාහිත්‍ය කියන්නේ. කුමක්ද? සාහිත්‍ය භාවය සාහිත්‍ය නම් වේ. දැන් පැහැදිලිනේ මොන සාහිත්‍ය නිර්මාණවල සවන් දී රස විඳීම. එතකොට ඊළඟට මේ ප්‍රශ්නේ තව දිගට යනවා. කුමක් සහිත භාවයේද සාහිත්‍ය කියන්නේ දුවේ පුතේ? රස සහිත භාවයේ තමයි සාහිත්‍ය කියන්නේ. අන්න රස විඳීමේ නිපුණතාවය අපිට පැහැදිලි කරලා තියෙන්නේ අන්න ඒ හේතුව නිසා. නැවතත් අපි යමු සාහිත්‍ය කියන්නේ සහිත භාවය. එතකොට කුමක් සහිත භාවයේද මේ සාහිත්‍ය කියන්නේ? රස සහිත භාවය. ඒ රස සහිත භාවයේ ප්‍රධාන කොටස් දෙකයි. අර්ථ රසයයි ශබ්ද රසයයි කියන ප්‍රධාන කාරණා දෙක. එහෙමනම් රස සහිත භාවයේ අර්ථ රසයත් ශබ්ද රසයත් පිළිබඳව කතා කරන්නට පෙර අපි මේ පාඩමේ මූලික තොරතුරු ටික හඳුනා ගනිමු. ඒත් එක්ක වෙනවා මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ දූල පුතාලට ලැබෙන ඉගෙනුම් ඵල මොනවද කියලා. දැන් අපි කෑම කෑවොත් බඩ පිරෙනවා වගේම අපි මේ සාහිත්‍ය පාඩම ඉවර වෙනකොට දූල පුතාලට අර සහිතභාවය රස සහිතභාවය කියන කාරණාව පැහැදිලි වෙලා තියෙනවා. නිසා බලමු අපි මොනවද ඉගෙනුම් ඵල. පද්‍ය පන්තියට සවන් දීලා අදහස පැහැදිලි කරනවා. මම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. පද්‍යෙන් පද්‍යයට ඔබට සවන් දෙන්න අවස්ථාව ලබා දෙන්න. පද්‍ය පන්තියේ කාව්‍යමය ලක්ෂණ මොනවද තියෙන්නේ? උපමා රූපක තියෙනවද? විශේෂ යෙදුම් තියෙනවද? කාව්‍යෝක්ති මොනවද භාවිතා කරලා තියෙන්නේ කියන කාරණාවත් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අන්න බලන්න අපි කිව්වා පද්‍ය නිර්මාණයක ශබ්ද රසයේ හා අර්ථ රසයේ වැදගත්කම ප්‍රකාශ කරයි. කවි අහනකොට, කවි ලියනකොට මේ අර්ථ රසයත්
ශබ්ද රසයත් පිළිබඳව අපේ කවීන් බොහෝ වෙලාවට භාවිතා කළා. අපි කවි කියද්දී ඒවැ තියෙන විශේෂතා මොනවද? ඒ විශේෂත්වයේ පිළිබඳවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි පද්‍ය නිර්මාණය රස විඳින්මින් ਵਿਚාරය කරයි. දැන් අපි මේ මාතෘකාව දුකට කියන කවි සීපදනේ. එතකොටම අපිට තේරෙනවා කිසියම් වූ ආකාරයක වියෝගයක් පිළිබඳව සටහනක් මේ කවි පන්තියේ ඇති කිය. ඒ නිසා දුවේ පුතේ අපි මේ කවි පන්තිය රස විඳින්නටයි සූදානම් වෙන්නේ. ඒකට අපිට අයිතියකුත් තියෙනවානේ. මේ කතා කරන්නේ සාහිත්‍ය නම්, සාහිත්‍ය කියන්නේ රස සහිතභාවය නම්, ඒකේ අර්ථ රසයකුත් ශබ්ද රසයකුත් තියෙනවා නම් අපි බලමු කොහොමද මේ කවි පන්තිය අපිට රස විඳින්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. දැන් ඔන්න මේ සියල්ල රචනා කරන්න රචකයෝ ඉන්න ඕනනේ අපිට. මොකද අපේ සමාජයේ ගත්තොත් අපේ මුල්ම සාහිත්‍යාංගය තමයි කවිය කියලා කියන්නේ. ඒ සාහිත්‍යාංගයේ මුල්ම කවිය කියලා කියන්නේත් අම්මා තමයි පළවෙනි ගායිකාව අපේ. අම්මා තමයි අපේ පළවෙනි ගායිකාව. ඇය මව් බසින් තමයි අපිට කතා කළේ. මවගේ බස තමයි අපේ භාෂාව බවට පත් වෙන්නේ. හොඳයි. ඊළඟට කවුද මෙහි මේ රචකයා පිළිබඳව මූලික විස්තර ටිකක් කියන්නයි මම දැන් සූදානම් වෙන්නේ. රචකයා මහගම සේකර. මේක මේ අර ප්‍රසිද්ධ වෙච්ච නමක් මහගම සේකර. එතුමාගේ උපන්දිනය වශයෙන් සැලකෙන දරුවනේ 1929 අප්‍රේල් මාසේ 7 වෙනිදා තමයි උපන්දිනය හැටියට සැලකෙන්නේ. එතුමා උපන් ස්ථානයේ හැටියට සැලකෙන්නේ සියනෑ කෝරළේ රදාවන ගම්පහ දිස්ත්‍රික් පැත්තට අදාළ වෙන ප්‍රදේශයක්. ඒ වගේම තමයි මූලික අධ්‍යාපන ලැබු පාසල කිරිඳිවැල රජයේ මිශ්‍ර පාසල. එතුමා තනතුරු රැසක් දරලා තියෙනවා. ඔන්න ඔතෙන්දී පුංචි මතක් කිරීමක් කරන්න ඕන. අපේ පැරණි කවියක් තියෙනවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. හැබැයි ඒක ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා තමයි ලෝක න්‍යායක් තියෙනවා. හැබැයි මෙතුමා දිහා බැලුවහම මෙතුමා එක් දෙයකට නෙවෙයි බොහෝ දේවල් වලට ශක්තිය හා දක්ෂතාවයේ තිබුණ සාහිත්‍ය දරයෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. බලමු දුවේ පුතේ අපි කොහොමද කියලා. මෙතුමා අර පාසලෙන් ඉගෙනගෙන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයෙක්. ඒකට එහෙනම් මෙතුමාට සිංහල විතරක් නෙවෙයි අනිකුත් භාෂාවනුත් පුළුවන් වෙලා තිබිලා තියෙනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අවබෝධයක් තිබිලා තියෙනවා. ඒ කාලේ අර කොළඹින් කතා කරයි කියලානේ අපේ ගුවන් විදුලියට කිව්වේ. ගුවන් විදුලි සංස්ථාවේ ඒ කාලේ ගුවන් විදුලි වැඩසටහන් සම්පාදකවරයෙකු හැටියට කටයුතු කරලා තියෙනවා. රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පතිවරයෙකු හැටියටත් මෙතුමා කටයුතු කරලා තියෙනවා. ඒ විතරක්ද බලන්න තුමාගේ විශේෂ හැකියාව ගණනාවක් තියෙනවා. මොකක්ද මේ හැකියාවන්? අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ අධ්‍යාපන නිලධාරියෙක්. එහෙමනම් ඉතින් අර කවිකමත් එක්ක ආපු හැඳීමනේ චිත්‍ර ඇඳීම් වගේ විශේෂ හැකියාවන් එක්ක ආපු නිසා එතුමාට ඒ වගේ ඉහළ නිලයක් ලැබිලා තියෙනවා. ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක්. මම මෙතෙන්දී අවස්ථාව කරගන්නවා දුවේ පුතේ ප්‍රතිභාව කියන්නේ මොකක්ද කියන එක පුංචි විදිහකට පැහැදිලි කරා. ප්‍රතිභාව කියන්නේ මොකක්ද? ප්‍රතිභාව කියන එකට මම මේ වචන පාවිච්චි කරන්නේ මේවා අපේ දරුවෝ දැනගන්නට ඕන. ප්‍රතිභාවය කියලා කියන්නේ අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා. නැවතත් මම කියන්නම් අපූර්ව වස්තු නිර්මාණක්ෂමා ප්‍රඥා ප්‍රතිභා. කිසියම් සාහිත්‍ය කරුවෙකුට අපූර්ව වූ වස්තුවක් නිර්මාණය කරන්නට තියෙන බුද්ධිමය හැකියාව තමයි ප්‍රතිභාවය කියන්නේ. දැන් අපිට සමහර වෙලාවට අහසේ ඉර බැහැගෙන යනකොට අපිට පේන්නේ ඉර බැහැගෙන යනවයි කියන එකනේ. තව කෙනෙක් ඕක කවියෙක් කියන්න පුළුවන් ඉරමල පර වෙලා කියලා. ඉරමල උදේට පිපුණු ඉරමල හවසට පර වෙලා කියලා. අන්න ප්‍රතිභාව. යා දැක්ක එක මලක් ඒක පර වෙලා යනවා. ඒ වගේ ප්‍රතිභාවක් තිබුණේ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසා දකින්නවාට වඩා විචිත්‍ර ලෙස ලෝකයේ සහ ලෝකයේ තියෙන දේවල් බලන්න පුළුවන් හැකියාවට අපි කියනවා ප්‍රතිභාව කියලා. ඒ නිසා මහගම සේකරයන් ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක් හැටියට සඳහන් කර. ඒ විතරක්ද? එතුමා නවකතාකරුවෙක්, චිත්‍ර ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, කවියෙක්. දැන් දකින්න තියෙන සුවිශාල හැකියාවක්, විශේෂ හැකියාවන් රාශියක් එතුමා ළඟ තියෙනවා. ඒ නිසාම එතුමා රචනා කරන ලද කාව්‍ය සංග්‍රහ ගණනාවක් දැක්වෙනවා. සක්වාලිහිනි, හෙට ඉරක් පායයි, මක්නිසාදයත්, රාජතිලක ලයින් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියමි, ප්‍රබුද්ධ. එතකොට චිත්‍රපටයකට නැගුණු නවකතා ඇතුලේ තුම්මන් හන්දිය කියන චිත්‍රපටියක් තියෙනවා. අද මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දුකට කියන කවි සීපද උපුටාගෙන තියෙන්නේ එතුමාගේ සක්වාලිහිනි කියන පද්‍ය සංග්‍රහයි. දැන් ඔන්න අර්ථ රසයත් ශබ්ද රසයත් එකට එකතු කරගෙන
මහගමසේකර කොහොමද තමන්ගේ දුක කවියෙන් ප්‍රකාශ කළේ කියන කාරණාව අපි ඔබට පැහැදිලි කරන්න යන්. ඉතින් පුංචි පැලකුත් තියෙනවා. මොකද පැලේ ඉඳගෙන මේ කවි ටික ඔක්කොම කීවේ නේද? අහමුදුවේ පුතේ එහෙමනම් අන්න ශ්‍රවණ හා කතන හැකියා ඉදිරිපත් කිරීමේ නිපුණතා මට්ටම ඉගෙනුම් ඵලයට අපි ඔබ රැගෙන යන්නටයි සූදානම් වෙන්නේ. කවියක අර්ථ රසයක් තියෙනවා, ශබ්ද රසයක් තියෙනවා. පිලේ පැදුර හේනට අරගෙන එනවා, එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා, රටා වියපු අත් දෙක මට සිහි වෙනවා, හිතේ දුකට එතකොට කවි කියවෙනවා. ඔන්න මහගමසේකර දුකට කියන කවිසීපද ආරම්භ කරන ආකාරය. පිලේ පැදුර හේනට අරගෙන එනවා, එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා, රටා වියපු අත් දෙක මට සිහි වෙනවා, හිතේ දුකට එතකොට කවි කියවෙනවා. දුවේ පුතේ අපි හෙමින් සීරුවේ මේ කවියේ අර්ථය තේරුම් ගන්නට උත්සාහ කරමු. පැදුර කියලා කියන්නේ අපේ ජන සංස්කෘතියේ විවාහය එහෙමත් නැත්නම් අඹුසැමියන්ගේ සම්බන්ධතාවය පවත්වීම සඳහා භාවිත කරපු අපේ සංස්කෘතියේ එක්තරා විදිහක අංගයක්. පැදුරු මාලය කියලා පොතකුත් අපිට තියෙනවා. අඹුසැමියන්ගේ ජීවිතය පිළිබඳ සම්බන්ධ වෙන විවාහය පිළිබඳව කතා කරන සංකේතයක් තමයි පැදුර කියන්නේ. ඔය පැදුර තියෙන්නේ කොහෙද ගෙදර? පිලේ තමයි එළලා තියෙන්නේ. ඒ නිසා ජන කවිය තවත් තැනක කියනවා මේ පිලේ පැදුර හිමි නැති කල එළනු එපා කියලා. මොකද ගෙදර ස්වාමි පුරුෂයා ඉන්නවා නම් විතරයි පැදුර එළලා තියෙන්නේ. එහෙම නැතු එළුවොත් ඇයට කිසියම් ආකාරයක වෙනත් අන්වර්ථ නාමයකින් නරක නමකින් මිනිස්සු කතා කරන්න පුළුවන් කියලා කියනවා. ඔන්න ඒ පිලේ තියෙන පැදුර, ඒ කියන්නේ අඹුසැමියන් වෙනුවෙන් වෙන් කරලා තියෙන පැදුර එයා කොහාටද අරන් එන්නේ? හේනට අරගෙන එනවා. ඒ හේනට අරගෙන ඇවිල්ලා පැදුර එලලා බලන්න මේ කවිය වචනයක් පාවිච්චි කරන නිදා ගන්නව නෙවෙයි. ඕන්න ඔක ලියන්න තුන කුදහනවා කියලා. තරින් වචනයක් අපිට එහෙම තියෙන කුදහන එක වෙනයි. කුදහනවා කියන්නේ කම්මැලි අර සරමස්සට ගිහිල්ලා බුදිය ගන්න එක. හැබැයි සැතපෙනවා. සැතපීම කියන වචනය තුල ජීවිතයේ කිසියම් ආකාරයක අපේක්ෂා සහිත භාවයක්, ජීවිතයේ කිසියම් ආකාරයක වින්දනීය භාවයක් භාෂාත්මක හැටියෙන් එකතු කරන්නට මේ මහගමසේකරයන් උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේවට තමයි අර හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කවියයි කියලා අපි පාවිච්චි කරන්නේ. නිදියනවා කියනවා නෙවෙයි, ඔහු සැතපෙනවා කියලා කියන්නේ. මේ පැදුරට තව අයිතිකාරයෙක් ඉන්නවා දු. ඒ තමයි නෑනා රටා වියපු අත් දෙක මට සිහි වෙනවා. අපේ පැරණි ජන සංස්කෘතියේ එක්වීම විවාහය කියන සංකල්පනා එක්ක තමයි මේ ජනකවි පේලිය දරුවනේ ගලාගෙන යන්නේ. දැන් කියන රටා වියපු අත් දෙක. කවුද රටා වියන්නේ? නෑනා. ඒ රටා වියන්නේ පැදුර එක්තරා කාලයක් තියෙනවා. නිසි කල වයසටපත් වුණාට පස්සේ නෑනා මස්සිනා කියලා විවාහ ක්‍රමයක් අපේ රටේ තිබුණා. අපේ විවාහ රටාවල් ගණනාවක් තියෙනවා. හැබැයි පැරණි කාලේ වැඩිහිටි දරුවන් හැටියට දෙමව්පියන්ගේ අවසරය මත එකතැන් වෙලා කතා කරන්න පුළුවන් උනේ නෑනටයි මස්සිනාටයි විතරයි. ඔකට අපි කියනවා සහලේ නෑකම කියලා. ඇවැස්ස නෑකම කියලාත් කියනවා. තමන්ගේම අය කියලාත් අපි එකට කියනවා. මේ නෑනා විවාහ වෙන්න නිසි වයස ආපුවාම ඉතින් කාලේ මොන නෑනත් එහෙමයි පැදුරක් වියනවා පුතේ. ඒ පැදුර වියන්නේ පංකොල්ල ගිහිල්ලා වෙලට හෝ ඇලට නැත්තම් වැවට ගිහිල්ලා පංකොල ටික නෙලාගෙන ඇවිල්ලා ඒවා නිසි විදිහට තම්බලා වර්ණගන් වෙලා ඒවා වේලෙන්න දාලා මේක ලොකු ආරම්භයක් මේ තියෙන්නේ. දැන් මම විවාහයට සූදානම්. ඒ නිසා මස්සිනා කැමති වෙන ආකාරයට රටා වියලා තමයි මේ පැදුර වියන්නේ. එතකොට පැදුර දකින්න හැම මොහොතක් ගානෙම මස්සිනාට මතක් වෙන්නේ කවුද? නෑනාව. එයා තමයි මේ ජීවිතයට ආරාධනා කළේ. මස්සිනා පැදුරු වියන්න නැතුව ඇති කාලේ නෑන පැදුරු විවුවා. අන්නේ ඒ පැදුර දකින්නකොට මොකද වෙන්නේ? හිතට දුකක් ඇති වෙනවා. ඒ හිතේ දුක නිසා මට කවි කියවෙනවයි කියන්නේ. මෙන්න මෙතෙන්දි මම යම් දෙයක් ඔබට මතක් කරන්නම්. කිසියම් මනසක සන්තෘප්ත හැඟුම් තියෙනවා. සතුටුදායක හැඟුම් තියෙනවා නම් ඒ වෙලාවේදීත් කවිය මතුවෙනවා.
දැන් අපි සමහර වෙලාවට අපිට හොඳටම සතුටක් දැනෙච්ච වෙලාවක අපි කැමැතිම ගීත පදයක්ම මුණන්නේ. සින්දුවක් කියන්නේ නැත්නම් සින්දුවක් කියා නටන්නේ. ඒ වගේම තමයි ගොඩාක් දුක හිතුනාමත් අපි ওই දුක හිතෙන සින්දුව අහන්නේ. ඒ වගේම තමයි මේ රටා වියපු අත් දෙක ඒ කියන්නේ අය කාන්තාව නෑනා සිහිපත් වෙනකොට හිතට දුකක් ඇති වෙනවා. ඒ හිතේ දුකට කවි කියවෙන. මේකට අපි කියනවා දැන් විප්‍රයෝගය. වෙන්වීම නිසා විරහ වේදනාව කියන කාරණාව තමයි පැහැදිලි වෙන්නේ. ඒකට එහෙමනම් අපි විශේෂත්වයක් සඳහන් කළා අපේ පැරණි සමාජයේ තුල තිබෙන විවාහය හෝ විවාහ අපේක්ෂිතයන්ගේ සංකේතවත් භාවය තමයි පැදුරෙන් නිරූපණය කරන්නේ. ඒක අපේ සංස්කෘතික අංගයක්. ඒ ගැනත් මතක තියාගෙන දුවේ පුතේ අපි යමු. දැන් ඊළඟට කවියට දැනෙන හැඟීම මහගමසේකර කොයි විදිහටද ලියලා තියෙන්නේ කියලා. මෙතුමා මෙතෙන්දි භාවිතා කරන්නේ පැරණි ජන කවි ආර්. පැරණි ජන කවි ආර්. ඒ කියන්නේ සීපද කියනවයි කියලා කියන්නේ. සීපද කිව්වේ නම් කාලපරාසයක ගන්න ගොඩාක් ඇදලා. මේක අපි සීපදයක් විලසට ගායනා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම එක පදයක් කියලා පෙන්නන්නම් මොකක්ද සීපද ගායනා කරන්න කියන ආකාරයට ඊර පායා ඊර ආවරට ගියාදෝ හඳ පායා. ඔන්න ආදි වශයෙන් තමයි සිව්පද කියන්නේ ගායන කාල පරාසයේ තියලා කාලය ගෙවා ගන්න. අපි නිකන් සාමාන්‍ය තාලෙට බලමු. දැන් හිතේ දුකට කියවෙන කවි වලින් ඊළඟට මොන වගේ අදහසක්ද දෙන්නේ කි. ඉර පායා ඉර අවරට ගියාදු හඳ පායා හඳ අවරට ගියාදු ඇඬු කඳුළු මූදට එක් උනාදු ළමා ලපටි නෑනා කොයි ගියාදු. ඔන්න දැන් අර හිතේ තියෙන දුක ටිකෙන් ටික මහගමසේකරයන් නිර්මාණාත්මකව සාහිත්‍යමය කෝණයකින් යුක්තව ඉදිරිපත් කරන. ඉර පායා ඉර අවරට ගියාදු. මේ ගොඩේ කියලා තියෙන ජනකවි ආර වෙනවා. ඉර පායා ඉර අවරට ගියාද. ඉර පායලා ඉර බැහැලා ගියාද කියලා අහන. බලන්න දුවේ පුතේ මෙතන කවියා පාවිච්චි කරන එක අකුරක් ගැමි වහරට නෑ දැකම් කිය. මොකද්ද? සඳ පායා සඳාවරට නෙවෙයි හඳ පායා හඳාවරට. දැන් සහ වෙනමනේ අපිට දැන් හැම සම වෙනවා. එම අපේ භාෂා රීතියක් තියෙනවා. ඒ නිසා වඩාත් ගැමිවත් කරන්න වඩාත් ගැමිවත් වහරක් ඉතුරු කරන්න අවශ්‍ය නිසා හඳ පායා හඳ අවරට කියන වචනේ සඳ නැතුව හඳ අවරට ගියාදු. ඉර බැහැලා ගියා සඳ බැහැලා ගියා. ඒත් එක්කම ඉර පායන කොටත් ඇඬුවා හඳ පායලා බැහැලා යන කොටත් ඇඬුවා. කියන්නේ රෑ දහවල් නැතුව ඇඬු කඳුලින් මේ කවියා මේ දුකට කියන කවි සීපද කියන්නේ. ඒ නිසා මහනවා ඇඬු කඳුළු මූදට එක් වුණාද. කොච්චර එක් වෙන්නේද? බලන්නකො මේකේ තියෙන විශේෂත්වය. ඉතින් ඇඬු කඳුළු ගඟකට එක් වුණාද කියන්න පුළුවන් නෑ. කඳුළු ලුණු රසයි. ඔබ දන්නවා ඇති මුහුද දියත් ලුණු රසයි. ඒ නිසා සමානකමක් කවිය දක්වනවා. අනිත් පැත්තෙන් මම මුහුදේ ජලය සාගර ජලයේ තරම් මං අඬලා ඇති. ඇයි? ළමා ලපටි නෑනා කොයි ගියාද. වයසක ගිය කෙනෙක් නෙවෙයි. ළමා ලපටි. ළමාද ලපටිද ළමා ලපටි. කියන්නේ තරුණයි භද්‍ර යෞවනයේ ලස්සනයි සුන්දරයි. ඒ නිසා තවත් දුකයි. ඉච්චර ලස්සන නෑනා කෙනෙක් කොහෙද ගිහිල්ලා? ආගියතක් නෑ. එහෙමනම් කවියා පැරණි ජන කවි බස්වහරට ආරට නෑදෑකම් කියමින් ළමා ලපටි නෑනා කොයි ගියාදෝ කියලා දවස පුරා රෑදාවල් තිස්සේ ඇඬු කඳුලින් ගත කළා කියලා කියන. මිනිස්සු දුවේ පුතේ හරිම සංවේදී. අපිට සංවේදීත්වය දැන ප්‍රධාන ස්ථාන දෙකක් තියෙනවානේ. සිතයි හදවතයි කියලා. අපි සාමාන්‍ය හිතට අත දික් කරනට ඔළුව හදවතට පපුව පෙන්නනවානේ. මේකෙන් වඩාත්ම මේ දෙකටම දැනිච්ච දෙයක් තමයි සිතටයි හදවතටයි දැනිච්ච දෙයක් තමයි මේ දුක. ළමා ලපටි නෑනා කොයි ගියාද. දැන් ඉතින් කොහෙ කියලා හොයන්නද දෙයියනේ. ඒ වුණත් ඉතින් සෙවිල්ල නතර කරන්නත් බෑ නේද වේ පුතේ. ඒ නිසා ඔන්න දැන් මස්සිනා එමත් නැත්තම් මේ කතකයා අපි වචනේ පාවිච්චි කරමු.
මහගම සේකරයන් කතකයා ලවා ඊළඟට Taman කොයිතරම් දුරට හෙව්වාද කොයි තැන්වල හෙව්වාද කියන කාරණාව දුවේ පුතේ මෙන්න මේ විදිහට රචනා කරනවා. ඒ ගොඩත් බැලිමි ඒ ගොඩත් නුඹ නැතේ මේ ගොඩත් බැලිමි මේ ගොඩත් නුඹ නැතේ දෙගොඩම බැලිමි දෙගොඩම නුඹ නැතේ සිව්පද කියන මම තනියම පැලේයා. දැන් කවියා තමන්ගේ නෑනාව කොයිතරම් දුරට හොයනවද කියන කාරණාව සතර දිග්භාගයේ හොයනවාය කියන කාරණාව තමයි ඊළඟ කවියෙන් පැහැදිලි වෙන්නේ. එගොඩත් බැලිමි එගොඩත් නුඹ නැතේයා. එගොඩ බැලුවා. එගොඩ බැලුවයි කියලා කියන්නේ එහෙමනම් ඈතර වෙන්න ඕනනේ. ගඟෙන් එගොඩ ගංගාවකුත් මේ ගමේ තියෙන්නේ. එගොඩ බැලුවා ඒ පැත්තේ නෑ. ආපහු මෙහා පැත්තට ඇවිල්ලා මෙගොඩ බැලුවා මෙගොඩත් නෑ. ඊළඟට මොකද වුනේ? ඒ පැත්තෙත් බැලුවා මේ පැත්තෙත් බැලුවා ආයසරයක් එහෙයි මෙහි දෙකේම බැලුවා. ඒ කියන්නේ හතර පැත්තෙම බැලුවායි කිය. සිව් අත බැලුවා කියන කාරණා අපි කියන හතර අතේ කියලා කියමනක් අපේ තියෙන්නේ. හතර අතේ බැලුවා. හතර අතේ කල්පනා කළා. නේද? හතර දිශාවෙම සොයා බැලුවා. මොකද වෙන්නේ? කොහෙවත් නෑ. එගොඩත් නෑ. මෙගොඩත් නෑ. ඒ නිසාද මම පත් වෙලා ඉන්නේ සිව්පද කියන මම අද තනියම පැලේයා කියලා කියන. මෙන්න බලන්න තවත් විශේෂත්වයක් තියෙනවා මේ භාෂා භාවිතයේ පිළිබඳව නැතේයා පැලේයා කියන. නැත පැල කියන කතන්දරනේ තියෙන්නේ. නමුත් ඔහු ඒ වචන Tamanට අවශ්‍ය විදිහට හදාගන්න. නිර්මාණය කරගන්න. එතනත් අපූර්වත්වයක් තියෙනවා. කවුරුවත් කියන්නේ නැතේයා කියලා කියන්නේ ඒ කවියේදී ඔහුට ඒක භාවිත කිරීම සඳහා නෛතික අයිතියක් තියෙනවා. කවියෙක් හැටියට භාවිත කරන්න නෛතික අයිතියක් තියෙනවා. එගොඩ මෙගොඩ දෙගොඩ අන්න භාෂා භාවිතේ. මෙතන එක්තරා විදියක තියෙනවා අනුප්‍රාස රසයකුත් තියෙනවා. එකම වචන සමාන අකුරු සහිත වචන 11 ගොඩක් යොදාගත්තට පස්සේ කවියා අර අනුප්‍රාසය කියන ක්‍රමයක් භාවිතා කරලා තියෙනවා. අනුප්‍රාසය කියන ශබ්ද රසයත් භාවිත කරලා තියෙනවා. දැන් ඉතින් හිතන්නකෝ කවිය හොඳටම තනි වෙලා හැම පැත්තෙම බැලුවා. හැම පැත්තෙම බැලුවත් නෑනා සොයා ගන්නට පුළුවන් කමක් නෑ. ඒ ගොඩක් නෑ මේ ගොඩක් නෑ. ඒ නිසා ඔහු කියනවා අනේ සිව්පද කියන මම තනියම පැලේ. දැන් මේක දුකක්නේ. රටා වියපුවත් දෙක මතක් වෙනවා. නෑනා පිළිබඳ මතකය වෙනවා. දැන් මම සිව්පද කියන මම තනියම පැලේයා කියලා. දැන් මේ ජීවන කතන්දරයක් මේ යන්නේ දරුවනේ. මෙහි ප්‍රධාන සන්දිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නේ. සන්දිස්ථානයකට ඇවිල්ලා ඉන්නේ. මම මේ සන්දිස්ථානය පැහැදිලි කරන්නම් මේ කවියත් ගායනා කරලා ඒ ගොඩ ගොඩේ උලලේනා හඬන්නේ මේ ගොඩ ගොඩේ මම සීපද කියන්නේ දෙගොඩ හරිය ගෙවිලා ආපිනි වැටෙන්නේ දෙගොඩ ගොඩින් කොතැනද නුඹ සිටින්නේ. දැන් අර දෙගොඩම බැලුවානේ. ඒ දෙගොඩින් එගොඩ ගොඩේ උලලේනා අඬන්නේ. උලලේනා කියලා කියන්නේ පක්ෂියෙක්. බොහොම විරල ගණයේ පක්ෂියෙක්. හැබැයි උලලේනාත් අපේ පැරණි සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙලා අදටත් සමාජයේ කතා බහට ලක් වෙනවා. මම දුවල පුතාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනම්. දන්න අයත් ඇති, වැඩි හිටියොත් සමහරවල් දන්නවා ඇති. උලලේනා හඬන හඬට මොකක්ද කියන්නේ? උලලේනා හඬන හඬට මොකක්ද කියන්නේ? වචන දෙකක් පාවිච්චි කරන. දුවේ පුතේ උලලේනා හඬන හඬට කියන්නේ ගෝත කර්මය කරනවායි. මොකක්ද? ගෝත කර්මය කරනවායි කිය. අපි ඒක සමහරවිට රූඩියක් විදිහටත් යොදා ගන්නවා නේද? රූඩියක් විදිහටත් ලියා ගන්නවා මොන ගෝත කර්මයක්ද දන්නේ නැහැ කියලානේ. කෝ වැඩේ පටන් ගත්ත විතර අර ගෝත කර්මය ආවයි කියලා පාවිච්චි කරන්නේ නේද? හැබැයි මෙතන මේ උලලේනා කරන ගෝත කර්මය තුල පැහැදිලි කරන්නේ දුවේ පුතේ උලලේනා ඇඬුවොත් ඒ ගමේ කොතනක හෝ මරණයක් පිළිබඳව
පසුවදාට අහන්න ලැබෙනවාය කියන කාරණාව අදටත් අපේ ගැමියන් අතර සමාජය තුල තැම්පත් වෙලා තියෙන කාරණා. ඔන්නෝක මතක තියාගන්න. අභ්‍යාසවලදී ඔබට අවශ්‍ය වෙනවා මොකද්ද මේ නෑනා පිළිබඳ අවසන් තීන්දුව මොකක්ද කියලා ගන්න. ඉතින් එදා දවසේ දෙගොඩ හරි මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ. එතකොට උලලේනා ගෝත කර්මය කරනවා මේ මස්සිනා සීපද කියනවා. මේ දෙක අතර ලොකු සම්බන්ධතාවයක්. මෙයා මෙහෙම සීපද කියද්දී අරයා කිසියම් ආකාරයක ඉඟියක් දෙනවා ගෝත කර්මය කරන. අපි බලමු මොකක්ද උනේ කියලා. මතක තියාගන්න විශේෂ වචනයක් ඒක. දැන් රාත්‍රිය ගෙවිලා නේද? රාත්‍රියේ පෙරයම මැදියම කොම ගෙලා අලුයම එල්ල තියෙනවා. මොකද පිනි වැටෙන්නේ අලුයමටනේ. එළි වෙනකන් එයා සීපද කියලා තියෙනවා. ඒ නෑනා ඉන්න තැනක් දුවේ පුතේ තාම හොයාගන්න පුළුවන් වෙලා නැහැ. දැන් එතකොට එහෙමනම් මේ කවිය තුල මේ උලලේනා කියන වචනය සුවිශේෂ වචනයක් හැටියට අපේ මහගමසේකරයන් පාවිච්චි කරනවා. දැන් ඉතින් දුරුතුමාසනේ ඇවිල්ලා තියෙන සීත කරයි උඳුවක් මහ දුරුත්තේ කියලා පැරණි කියමනක් තියෙන. දැන් දුරුතුමාසෙත් ආවා. ඒ කියන්නේ ඔය කියන විදියට එහෙමනම් වර්ෂයක් අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් මේ ඇවිල්ලා තියෙනවා කියන එකනේ කර කියන්නේ නේද? අපි බලමු කවියෙන් කොහොමද ඌ කියන්නේ කියලා. සීත කරන උඳුවක් මහ දුරුත්තේ සීතල උහුලන්ඩ මට බැරුවා සත්තේ කැලේ මදුරු මැසි කරදර තොර නැත්තේ පැලේගින්න විතරයි තනියට ඇත්තේ. උඳුවක් දෙසැම්බර් මාසේ ගෙවුණා. ඊට පස්සේ දුරුතුමාතෙස් ආවා. මේකේ විශේෂත්වය තමයි දැඩි සීතලක් තියෙන මාස දෙකක්. සීත කරන උඳුවක් මහා දුරුත්තේ සීතල උහුලන්ඩ මට බැරුවා සත්‍ය. එතකොට එහෙමනම් ඇයි දරුවනේ මම මුලිනුත් සඳහන් කළා ඔයාලත් කවදා හරි වැඩි හිටියෝ වෙනවා. විවාහය පිළිබඳ සංකල්පනා සහ ඒ සංස්කෘතියට ඔයාලටත් ඇතුළත් වෙන්න වෙනවා. මේ සාමාන්‍යයෙන් ස්වාමියා සහ බිරිඳ බිරිඳගේ උණුසුම ස්වාමියාගේ උණුසුම සෙනෙහස ආදරය මේ දෙදෙනාටම එක වගේ අවශ්‍ය වෙන. දැන් මස්සිනා තනි වෙලානේ. ඒ නිසා මේ සීත කරන උදුවක් මහ දුරුත්තේ නෑනා හිටියනම් ඇගේ උණුසුමින් තමන්ගේ ආදරණීය ජීවිතය උණුසුම් කරගන්නට තිබුණා. නෑ මස්සිනා විවාහ වෙලානේ. ඒක ලෝක ස්වභාවය, ලෝක ධර්මතාවය. ඒ උණුසුමෙන් සෙනෙහසින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. අනිත් එක ලෝකේ ගත්තොත් එහෙම ආදරය තරම් සෙනෙහස තරම් හදවත ස්පර්ශ කරන වෙනත් මනෝභාවයක් මානසික තත්වයක් නැදුවේ පුතේ. ඒක අම්මගේ තාත්තගේ වෙන්න පුළුවන්, පෙම්වතා පෙම්වතියගේ වෙන්න පුළුවන්, ස්වාමි භාර්යාවගේ වෙන්න පුළුවන්. මේ ඉන්නේ පෙම්වතා සහ පෙම්වති. ගැමි පෙම්වතෙක්, ගැමි පෙම්වතියක් නැතිවීමේ වියෝව දරා ගන්නට බැරුව කතා කර. එතකොට සීත කරන උඳුවක් මහා දුරුත්තේ මොකද්ද තත්ත්වය? සීතල උහුලන්ඩ. අන්න ගැමි වචනයක්. හැබැයි පලාතෙන් පලාතට වෙනස් වෙන තැන් තියෙනවා. නමුත් කවියා උපරිම ගැමි බව දීලා තියෙනවා. ජන කවියට ආවේනිකෝ භාෂා හැකියාව, භාෂා ශක්්‍යතාවය දීලා තියෙනවා. සීතල උහුලන්ඩ නේද? මට බැරුවා. ඇත්තම දිවුරලා කියනවා. සත්තයි. මේ බොරු කියනවා නෙවෙයි. බොරුවටත් දැන් එහෙම කියනවානේ. අද කාලේ සමහර ලාට බොරුවෙන් තමයි බොහෝ දේවල් විස්තර කරන්නේ. ඒ නිසානේ අපේ තරුණ තරුණියන් නොමග යන්නේ රැවටෙන්නේ. නමුත් මේ ගැමියා අවංකව, නිර්ව්‍යාජව, හදවතින්ම කියනවා අනේ මේ දුරුතු උඳුවක් මාසවල මට ඔබ නැතුව සීතල උහුල ගන්නට බෑ. ඒකේ පැත්තකින් නෑනා නැති මානසික විප්‍රයෝගයේ වියෝගේ. අනිත් පැත්තෙන් බැලුවාම කැලේ මදුරු මැසි කරදර තොර නැත්. මැස්සෝ මදුරුවන්ගෙන් කෙලවරක් නැහැ. ඉතින් මදුරුවෝ තලතලානේ ගිනි ගොඩක් ගහගන්නෙත් ඒකටනේ වනසතුන්ගෙන් ආරක්ෂාවේ. ඒ මදිවට සිතට දුකක් තියනවා වගේම ගතටත් සහනයක් නැහැ. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් කරදරයි, කරන්න දෙයක් නැහැ. ජීවිතයේ හැටිවම තමයි පැලේ ගින්න විතරයි තනියට ඇත්තේ නේද? එතකොට තමන්ගේ ගින්න විඳ ගන්න දැන් තියෙන්නේ පැලේ ගින්න විතරයි කියලයි කවියා සඳහන් කරන්නේ. ඇත්තටම තමන්ගේ පෙම්වතිය එහෙම වෙන් වෙලා ගිහිල්ලා මේ පෙම්වතා එහෙමත් නැත්නම් මේ මස්සිනා මේ නගන මැසිවිල්ල එහෙමත් නැත්නම් මේ දුකට කියන කවිසීපද සත්‍ය වශයෙන්ම
තමන්ගේ හදවතින්ම නැගෙන ඒවා කියලා තමයි දුවේ පුතේ කියන්ට වෙන්නේ. මිනිස්සු දරුවනේ සෝභා ධර්මයට හරිම කැමති. ස්වභාව සෞන්දර්යයට හරිම කැමති. ඒ වගේම තමයි අද කාලෙට වඩා මේ කියන කාලේ මේ කවියා කිසියම් ඓතිහාසික ඉතිහාස කතාවක් ගැන ගැමි සමාජයක් ගැන කියන්නේ බලන්න. ඒ නිසා ඔහු ස්වභාව ධර්මයේ තිබුණ නිර්මාණශීලී දේවල් සෝභාදහම තුල තිබුණ සෞන්දර්යාත්මක පරිසරය තමන්ගේ දුකට කියන කවි සීපදවලට එකතු කරගන්න. කොහොමද බලන්නකෝ. උඹේ කරට මල් මාලා ගොතන්නට මදු මල් පිපෙනවා හේනේ වැට දිගට උඹේ කටින් ගීසි පද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට අන නැවතත් සෞන්දර්යය එකට එකතු කරගනිමින් ගැමි බස්වහරට නෑකම් කියන හොඳ ප්‍රතිභාන්විත කවියක්. මේක අපූරුයි. හේන තිබුණ පරිසරය තුළ උන් ජීවත් වුණ. උඹේ කරට මල් මාලා ගොතන්නට. ඒ කියන්නේ අද වගේ රිදී රත්තරන් වලින් එහෙමත් නැත්නම් ලාභ රත්තරන් වලින් කරසැරසුවේ නෑ. ස්වභාව ධර්මයේ පිපුණ මදු මලක් අරගෙන ඒකෙන් මලක් තනලා නෑනාගේ කරට දාන්න මදු මල් පිපෙනවා හේනේ වැට දිගට කියලා. වැට දිගටම පිපිලා තිය. දකින්න මොහොතක් පාසා මදු මලක් දකින්න මොහොතක් පාසා කවියාට නැත්තන් මේ කතකයා කියනවා මට නුඹව සිහිපත් වෙනවයි. ඒ විතරක්ද මිනිස්සු ස්වභාව දහමේ පාරිසරික තත්ත්වයක් එක්ක වගේම දුවේ පුතේ සතුන් සර්පයා එක්කත් එකට ජීවත් වුණා. විශේෂයෙන් මේ කියන කතාව දැන් මෙතන කියන්න පුළුවන් වෙන සතෙක් ගැන කියන්න පුළුවන්. උඹේ කටින් ගී සීපද අහන්නට තාමත් ගිරව් වෙනවා පෙර පුරුද්දට. එතකොට එහෙමනම් නෑනට ලස්සනට කවි කියන්න පුළුවන්. ඒ කවි අහන්න එන්නේ කවුද? ගිරව්. ඇයි අපේ විශ්වාසයක් තියෙනවා ගිරවට අපි කියන දේ තේරෙනවයි. ඒ නිසානේ පෙත්තෝබත් කෑවදවම ඔව් කියන්නේ නැත්තම් පෙත්ත පුතේ කිව්වා මේ වචනේ අපි හුරු වෙන්නේ. සතුන් සමග කතා කළා. පරණ ජාතක කතාවකක් තියෙනවා සත්තුන්ට වෙස්සන්තර ජාතකේ කතා කරන්න පුළුවන් සත්තුන්ට කතා කරන්න බැරි කරයි කියලා අර මේ දරුවන් පිළිබඳ තොරතුරු අහනකොට ඒක වෙන කතාවක්. නමුත් මේකට සම්බන්ධ වෙනවා මේ ගිරව් ගැන කියද්දී උඹේ කටින් ගී සීපද අහන්න තාමත් ගිරව් එනවා පෙර පුරුද්දට. එහෙමනම් මේ දෙන්න අතර එහෙම පෙර පුරුද්දක් තිබිලා තියෙනවා. නෑන හේනට ඇවිල්ලා සීපද කිව්වා. සීපද කියන එක අහගෙන ඉන්න ගිරව් ආවා. මෙතන මම අර කිව්වා වගේ බස්වහර බලන්නකෝ ගැමි බස්වහර උඹේ. අපි උඹ කියනවට කැමති නෑ. හැබැයි ගමි වහරේ උඹ කීවට ඒක ආදරණීය වචනයක්. මම කිය නැත්නම් මම උඹට ආදරෙයි කියලා කිව්වහම නුඹ කියන එකම තමයි. නමුත් කවියා ජනකවි ආර රැක ගන්න ඕන නිසා උඹේ කරට මල් මාලා උඹේ කටින් ගී සීපද අහන්න කියලා කියනවා. නැවත වතාවක් කවියා ජනකවි භාෂාවට ගැමි බස්වහරට ලං වෙන ගමන් ස්වාභාවික චමත්කාරය ඒ පද්‍ය තුල ගැබ් කරන්නත් උත්සාහ ගන්නවා. දැන් අපි සංදේශ කාව්‍ය ගැන කතා කළොත් ගිරා සංදේශයක් අපිට තියෙනවා. අපි පණිවිඩය යවන ආකාර පිළිබඳ කතා කළොත් එහෙම දැන් උම්මග්ග ජාතකයේදීත් ගිරාපෝතකයා පඬිතෙක් හැටින්නේ සඳහන් කරන්නේ නේද? ගිරාපෝතකයා පඬිතෙක් හැටියට සඳහන් කරනවා. දැන් කාටවත් මේක කියන්න විදිහක් නැහැ. ගිරව් ඇවිල්ලා කවි කියනවා. එමත් නැත්නම් හේනට ගිරවුන් ඇවිල්ලා ඉන්නකොට ඔහු කිසියම් ආකාරයක භාවාත්මක හැඟීමක් ප්‍රකාශ කරනවා. දැන් භාවාර්ථය දනම නිපාතයක් නේ අනේ කියලා කියන්නේ. එතකොට ඒ නිසා මේ ඒ කවියා එහෙමත් නැත්නම් කතකයා උත්සාහ කරනවා ගිරවුන්ට අමතන්. දැන් මේක වෙන කාටවත් කියන්න බෑ. එන්න මදනලේ කියලා සුළඟට අමතපු ගීතයකුත් තියෙන දරුවනේ. දැන් පණිවිඩයක් යවා ගන්න. කාතේද පණිවිඩේ යවන්න කෙනෙක් නැහැ. හැබැයි ළඟම ඉන්නවා අර මදුමල් පිපුණ දෙවට දිගෙන් ආපු හේනට ආපු ගිරව්. ඒ නිසා මෙන්න කියනවා කවියා නැවත වතාවක් ආමන්ත්‍රණය කරනවා ගිරවුන්ට. අනේ ගිරවුනේ
මා බස අසාපං නගා සිටින තැන කොතැනද සොයාපං පැලේ තනිව මා ඉඳිතේ කියාපං හිතේ දුකට නිදි නැතුවා කියාපං හිතේ දුකට නිදි නැතිවා කියාපං ආමන්ත්‍රණයක් තියෙන. අනේ ගිරවුනේ විභක්ති වලින් ගත්තොත් ආල්පන විභක්තිය නේද? අනේ ගිරවුනේ මා බසාසාපං. අනේ ගිරවුනේ මං කියන දේ අහන්න. මට දැන් වෙන කියන්න කෙනෙක් නැහැ. නගා සිටින තැන කොතැනද කියාපං. එතකොට නගා නෑනා කියන්නේ දෙන්නම එක්කෙනෙක්. ගිරවුන්ට අමතලා කියන මොකද ගිරව් අර එගොඩ මෙගොඩ දෙගොඩම පියාඹන සත්ත්ව විශේෂයක්නේ. ගිරව අනිත් එක අර උම්මක ජාතකයක බුද්ධිමත් සතෙක්. දැන් මිනිසා කතා කරන භාෂාව කතා කරන්න තරම් තියුණු මනසක් තියෙනවානේ. ඒකත් එක්තරා විදිහක වැදගත් කාරණාවක්. ඒ නිසා ගිරවාට කතා කරලා කියනවා අනේ ගිරවුනේ මගේ වචනය අහන්න මේ නගා නැත්තම් මගේ නෑනා කොතනද සිටින්නේ කියලා හොයන්න කියලා කියනවා. බලන්නත් නෙවෙයි හොයන්න සොයන්න. ඒක වැදගත් නිවේදනයක් සොයන්න. ඒත් එක්කම අවශ්‍ය පණිවිඩයත් යවන්න. දැන් සමහර වෙලාවට නගා හිතුවොත් මම නැති නිසා වෙන කෙනෙක් විවාහ කරගෙන කියලා. එහෙම අදහසක් නැහැ. පැලේ තනිව මා ඉඳිතේ කියාපන්. පැලේ තාමත් මං තනියෙන් ඉන්නවයි කියලා කියන්න. ඒ විතරක් නෙවෙයි එයාගේ මනෝමය වේදනාව සිතින් විඳින දුක දුකට කියන සීපදේ අන්තර්ගත වෙන්න ඕන කාරණාව හිතේ දුකට නිදි නැතිවා කියා මට නිින්ද යන්නේ නැහැ. බරපතල ප්‍රශ්න ඇති වුණාමත් එහෙමනේ. මානසික අර්බුදයක් ඇති වුණා මැදේ අතට පෙරලනවා මේ අතට පෙරලනවා කල්පනා වෙනවා හතර අතේ කල්පනා කරනවා අහස පොළොව ගැටලන්න කල්පනා කරනවා විසඳුමක් නැහැ. ඒ නිසා කියන්න තාම මම පැලේ තනියෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මං හිතින් ගොඩක් දුක් විඳිනවා. ඒ නිසා හිතේ දුකට නිදි නැතිවා කියාපන් කියලා. ඉල්ලීමක් තියෙනවා. ඒ වගේම ගිරවුන්ට ආයාචනයක් තියෙනවා. අනිත් පැත්තෙන් පණිවිඩේ තියෙනවා තාමත් මං අවිවාහකවයි ඉන්නේ කියලා. ඒ වගේම තමයි තවමත් මං දුක් විඳිනවයි කියලා. දුවේ පුතේ මම මුලින් සඳහන් කළා ආදරය ප්‍රේමය වගේ හැඟීම් මිනිසුන්ට දැඩිසේ දැනෙන හැඟීම්. ඒවා මේ කාටත් එහෙමනේ. සතුන් අතර පවා ඒ වගේ අර භාවාත්මක ක්‍රමවේදයන්. දැන් මෙයා පණිවිඩය යවනවා කාටවත් බැරි නම් එගොඩක් නැති මෙගොඩක් නැති මේ නෑනාට ගිරවුන් අතේ හරි පණිවිඩයක් කියවුවොත් හොඳයි කිය. කොච්චර අපහසුද බලන්න එහෙම තනියෙන් ජීවත් වෙන එක. අනිත් එක රටා වියපු පැදුරක නේද ඉන්නේ. නෑනා කොච්චරවත් මතක් වෙනවානේ. ඒ නිසාම මේ කවියත් කිසියම් ඉඟියක් දෙනවා මේ ජීවන අන්දරය පිළිබඳ. මේ ජීවන කතන්දරයේ එක්තරා සන්දිස්ථානයක් හැටියට මේ කවිය අපිට සඳහන් කරන්න පුළුවන්. අපි ගායනා කරලා බලමු. මම ඔබට මේ කවිය ගයන්නේ කවි ගායනා කරන්නේ ශ්‍රවණ හා කතන නිපුණතාවයන් ඔබේ මනසට ඇති කරන්න. රසය විඳින්න පුළුවන්. අර්ථයක් තියෙනවා. ශබ්දයක් තියෙන. බලමු. රැතිස් පැයේ පැල් රැක නිදි මරන්නේ පාන්දරට යන්තම් ඇස පියෙන්නේ හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ හීනෙන් ඇවිත් නෑනා අතවනන්නේ හීනෙන් ඇවිත් නෑනා අතවනන්නේ රැතිස්පේ පෙර යම මැදියම පැසුළු යම කියලා පැය 10 බෙදුවා 35 කියන එක. කියන්නේ මුළු රෑ පුරාවටම පැල් රකනවා නිදි මරාගෙන පැල් රකින්න. යාන්තම් පාන්දර වෙලා වෙනකොට හැපි වෙන. දැන් නිදාගන්න උත්සාහ කරලා බැරි වෙලා ඉනොට එකපාරටම අපිට නිින්ද යනවානේ. ඒ නිින්ද ගියා විතරයි අන්න අර ඇතුලේ තියෙන මානසික ස්වභාවය එමත් නැත්නම් අර උපවිඥානයේ තැම්පත් වෙලා තිබුණ අර ආදරණීය හැඟීම නෑනා පිළිබඳව මතකය ඇති වෙලා හේනේ කඩුල්ලට පිටින් නෑනා සිටි. නෑනා හේනේ කඩුල්ලට එහා පැනලා නෑ. කඩුල්ලට පිටින් තමයි නෑනා සිටින්නේ. එයා හීනින් ඇවිල්ලා අතවනනවා පේනවා නේද? එන්න මා ළඟට කියලා.
මෙන්න මෙතනත් සිහිනෙන් කෙනෙකු ඇවිත් අතවැනීම පිළිබඳව විවිධ කතන්දර තියෙන. සිහිනවල ප්‍රතිඵලත් තියෙන. සමහර වෙලාවට ඒ නැති වුණ කෙනා වෙන්නත් පුළුවන්. සමහරු කියන්නේ අද රාත්‍රියේ දැන් මී අම්මා මිය ගිහලා නම් අම්මා හීනෙන් දැක්කා සුදු ඇඳගෙන ඉන්නවා දැක්ක ඇවිල්ලා මට අතවැනුවානි. මේ සිහිනයත් හීනෙන් ඇවිල්ලා අතවැනීමත් අර සමහර වෙලාවට උලලේනාගේ කාර්යයත් අතර කිසියම් ආකාරයක මානසික සම්බන්ධතාවයක් ඇති කරන්න පුළුවන්. කවියාගේ යටිසිතේ නැත්නම් කතකයාගේ යටිසිතේ තිබුණ නෑනා පිළිබඳ හැඟීම නින්ද පටන් ගන්නකොටම මතුවලා පේන්න එනවා. ඒ නිසා කවියාට පේනවා නෑනා හීනෙන් ඇවිල්ලා අතවනන. දැන් අපි බොහෝ දේවල් පිළිබඳව ප්‍රාර්ථනීය අදහස් තියා ගන්නවානේ. ප්‍රාර්ථනීය අදහස්. ජීවිතය කියලා කියන්නේ එකින් එකට එකතු වුණ ප්‍රාර්ථනා ගොන්නක් නේ. උපතේ ඉඳලා විපත දක්වා මරණය දක්වා දුවේ පුතේ අපි ජීවත් වෙන්නේ අපේක්ෂාවන්, උවමනාවන්, ආසාවන්, ඕනෑ එපාකම් පොදිමැද. ඒ වගේම තමයි මිනේනයි මස්සිනයි දෙන්න. මේ දෙන්නගේ ගොඩාක් ප්‍රාර්ථනාවන් තිබුණා. උඹයි මායි බලන්නකො වචනේ ලස්සන. ආදරයට උඹ කියන්නේ උඹයි මායි අපි දෙන්න එකතු වෙලා දැන් මේ ජීවත් වෙන්න උත්සාහ කර. ජීවිතයේ අභියෝගයක් නම් ඒ අභියෝගයට මුහුණ දෙන්න ඕන කියන කාරණාව පුරාණ ගැමියා දැනගෙන හිටියා. පැරණි ගැමියාට එහෙම උත්සාහවන්ත භාවයක් තිබුණා. කවදාවත් කම්මැලි වුණේ නෑ අපේ ගැමියෝ. දැන් නම් ඉතින් සමාජය වෙනස් වෙලා. කැලේ කපා වල් කොටලා ගිනි තියලා ජීවිතෙත් එහෙමනේ. ජීවිතෙත් කැලෑවක්. අරමුණක් නැති වුණොත් දුවේ පුතේ ජීවිතේ කැලෑවක්. ඉතින් කැලෑව කපන්න ඕන. නරක දේ අයින් කරන්න ඕන. කැලේ කපලා වල් කොටලා ගිනි තියලා ඒකට කාලයක් තියනවා වෙනම හේන් ගොවිතැන තියෙන පාඩමුකුත් වලට තියෙනවානේ. දැන් දෙන්නත් එක්ක කුරහනුත් වවලානේ. වැව් කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා. ගොබ කළු ගැහිලා කියන්නේ කුරහන් පැහිගෙන එනවා. මෝරයි බණ්ඩි මද සුළඟට නැමිල්. බණ්ඩි කුරක්කන් ලස්සනයි. රන්වන් පාට වෙලා දැන් හොඳටම කළු පාට වෙන්ටයි එන්නේ. අපි කවිය ගායනා කරමු එහෙමනම් බලන්න. උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා කැලේ කපාවල් කොටලා ගිනි තියලා වැව් කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා මෝරයි බණ්ඩි මද සුළඟට නැමීලා. බලන්නකෝ හේනක සැබෑ සිරියාව කියනවානේ. උඹයි මායි අපි දෙන්න එකතු වෙලා කම්මල් නැතුව වල් නේද වල් කපලා ගිනි තියලා හදපු හේනේ දැන් කුරහන් වැවෙනවා. ජීවිතෙත් එහෙමයි. ජීවිතේ නිර්මාණය වෙනකොට පටන් ගත්ත තැන ඉඳලා කොතනක හෝ ප්‍රතිඵලයක් දක්වා යන්න. අපි මේ දූල පුතාලට මෙහෙම උගන්වන්නේ දුල පුතාලගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගන්න. දුල පුතාලගේ සාහිත්‍ය රසඥතාවය ඉහළට ගන්න තමයි අපි මේ ගුරු ගෙදර වගේ ප්‍රඥාවේ තෝතැන්නක් ඔබට නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා දරුවනේ දැන් කුරහම් පැහිගෙන එනවා මෝරයි බණ්ඩි මද සුළඟට. බණ්ඩි කියන වචනයත් ගැමි වහයි. උඹයි මායි කියන එකත් ගැමි වහයි. ඒ නිසා ඊ타මත්ම හොඳට පරිශීලනය කරනවා අපේ කතකයා නැත්තන් මහගම සේකරයන් ඉදිරිපත් කරනවා තමන්ගේ බස්වහර. දැන් ඉතින් හේන කපපු තැන ඉඳලා අස්වැන්න නෙල්ලන තැනටත් යන්න ඕනනේ. මෙන්න මේ පද්‍යයේ දිද්දුවේ පුතේ ගොඩාක් සමාජමය විග්‍රහයක් කරනවා. මේකේ තියෙනවා මේ රන් දෑකැති කියලා වචනයක් තියෙනවා. එතකොට ඇයි දෑකැත්තට මේ රන් කියන වචනේ පාවිච්චි කරන්නේ? රන් දෙරණ නේද? රන් දෙරණ රන් මුතු මිනි. එතකොට රන් කියන්නේ වැදගත් දෙයක්. අපේ පැරැන්නෝ දෑකැත්තට ගරු කළා. දෑකැත්තට කුඹුරට පොළවට වැඳලා තමයි අස්වැන්න නෙලන්න ගත්තේ. ඒ අපේ ගෞරවය. ඒක තමයි සබා උදැල්ලට වැඳලා තමයි කැත්තට වැඳලා තමයි හේන් ගොවිතැනට ගියේ. රන් දෑකැති අරන් දෙන්නා දෙපැස සිට. දෙපැත්තේ ඉඳලා කුරක්කන් නෙලාගෙන. ගොයම් වලට වඩා පුතේ අමාරුයි කුරක්කන් කපන එක. සාකේ දැඩි. ඒ වුණත් රත්තරන් දෑකැත්තරන් වටිනාකමක් දීලා තියෙනවා දෙන්නා දෙපැස ඉඳලා. බටපොතු පෙට්ටි පුරවා එක පිට එකට ගොඩක් අස්වැන්න තියෙනවා. ස්වභාව ධර්මයට ඇලුම් කරා. ස්වභාව ධර්මයට ඇලුම් කරපු නිසා තමයි බටපොතු පෙට්ටිය වී.
ඉස්සර අස්වැන්න අරන් ගියේ. පන්සලට දානේ අරන් ගියේ ඔය බටපොත්තු පෙට්ටිවල. ඒකත් වැදගත්. ස්වභාව ධර්මයට හානියක් නැහැ. එතකොට කියනවා එක පිටට නෑනේ වරෙන් ඒ අස්වන් නෙලන්නට. මං කද වරෙන් කියන්නේත් අර ජනකවියාරට නෑ කම්කින්ස්. දැන් අපි දෙන්න එකතු වෙලා හේන වැව්වේ. දෙන්න එකට එකතු වෙලා තමයි මේ කටයුතු කරගෙන ගියේ. ඒ නිසා නෑනේ එන්න කියන්නේ නෑ. ඒ රන් අස්වන් බලන්නකො රන් දෑකැත්ත වගේම රන් අස්වන් රත්තරන් වලට වඩා වටින. අපි දන්නවා මේ පොළොව අපේ දේශයේ පොළොව වියලි දණ්ඩක් ඇන්නත් පැලවෙන ඕනෑම තැනක සාකයක් පැල කරන්න පුළුවන් රන් දෙරණක් නේ. ඒක තාමත් වැදගත්. ඒ නිසා කියන්නේ රන් දෑකැති අරන් ඒ රත්තරන් නේ අස්වැන්න නෙලන්න නෑනේ වරෙන් ඒ අස්වනු රත්තරන් හා සමාන අස්වැන්නක් තියෙනවා නෙලන්න එන්නේ කියලා කියන. දැන් තවත් ආරාධනා. ඔහුට තාමත් තියෙන ලොකු විශ්වාසයක් තමන්ගේ නෑනා ජීවත් වෙනවයි කියලා. මම කියන්නේ මිනිස්සු අපේක්ෂාවන් සමග ජීවත් වෙනවයි කියලා. ඒ නිසායි කියන්නේ අපි දෙන්න දැන් බටපොතු පෙට්ටි එක පිට පුරවලා කොච්චර සතුටක්ද? දරුවෙක් දකින්නවා වගේ සතුටක්, අම්මා තාත්තා දකින්නවා වගේ සතුටක් අස්වැන්න දකින්නකොට නැවතත් ඉල්ලීමක් කරනවා නෑනේ ඒ රන්වන් අස්වන් නෙලන්න නැත්නම් එන්නේ කියලා කියනවා. අන්තිමට අහනවා දැන් මේ කුරහම් පැහිලා තියනවා දැක්කාම දුවේ පුතේ මේවා කියනවත් එක්කම කවියා ප්‍රශ්නයක් අහනවා කුරහම් පැහි මොකටද උඹ නැතිදාට මේ අස්වැන්න අපි හැදුවේ අපි හේන සකස් කළේ අපි දෙන්නම එකතු වෙලා භුක්ති විඳි. ඉස්සර සම්ප්‍රදායක් තිබුණානේ. තරුණයෙකුට තරුණියක් විවාහ කරගන්න ඕන වුණාම හේනක් හදනවා ඉස්සෙල්ලා. හේන හදලා ඔක්කොම කරලා පැල් කොටේකුත් අටවලාම කියන්නේ. පැල් කොටේකුත් අටවලා ගිහිල්ලා මාමණ්ඩිට කියනවා මාමේ මම හේන වැහුවා. දැන් ඔන්න අස්වනු පැහිගෙන එනවා. පැල් කොටෙත් හදලා ඉවරයි කියලා කිව්වහම එහෙනම් කෙලිවෙක් කරගෙන යන්න අවසර දෙන්න. නෑනා මස්සිනා විවාහය. මතක තියාගන්න අපේ විවාහ ගණනාවක් තියෙනවා. එයින් එකක් තමයි නෑනා මස්සිනා විවාහය. ඒ නිසා කවිය දුකෙන් අහනවා මෙච්චර දේවල් මේ කුරහන් මොකටද නුඹ නැති කාලෙක මට කුරහන් පැහිලා කුමටද කියලා ආයෙත් ආපු වෙනවා බටපොතු පෙට්ටි වගේ වචන රන් දෑක ඇති වගේ වචන වරෙන් වගේ වචන උඹ නැති දාට වගේ වචන ගත්තාම අර ජනකවියාරම තමයි. ජනකවියා විශ්වවිද්‍යාලේ ගිය උපාධිධාරියෙක් නෙවෙයිනේ. ඒ වුණාට ඔහු මහා ප්‍රඥාවන්තයෙක්. ඔහුට තිබුණා සුවිශේෂ නුවණක් ඥානනයක් තිබුණා. එයින් ඔහු සමාජය දැනුවත් කළා. දැන් කාන්තාලාලිත්‍ය කියලා එකකුත් තියෙනවානේ දුවේ පුතේ. දැන් ගැමි ළඳ කොහොම ලස්සනයි. ගැමි ළඳ ලස්සනයි. ඒක ලස්සනයි කියන්න කවියා පාවිච්චි කරන්නේ මෙන්න මේ කවිය. ඔපනැලි යටින් පෙතිගෝමර ඉහේන නගේ ඇඳිසේලේ රැලි සුළඟට නටන නගේ බුලත් හපා හප සුළඟට පිඹීන නගේ කුරහන් කපන්නට හේනට වඩින් නගේ කුරහන් කපන්නට හේනට වඩින් නගේ. ඔපනැල්ල කියන්නේ ඔය ගැමි ලඳුන් ඇඳපු චීත්තේ එක පැත්තක තුන රැලි විශේෂයක් පොතේ තියෙනවා බලන්නකෝ. පද විස්තර කරලා තියෙනවා. පෙතිගෝමර කියලා කියන්නේත් අලුහන් වර්ගයක් කියන අදහසකුත් තියෙනවා. ඒ කියන්නේ මේ යෞවනයේ එනකොට යෞවන කාලේ භද්‍ර යෞවනයේ එනකොට අර හොඳින් ශරීරයේ ශක්තිමත් වෙලා පුෂ්ටිමත්ව තියෙනකොට කාන්තාවන්ගේ තිබුණ අලුහන් කවි තමයි ඔය ගෝමර කියලා කියන්නේ. ඇත්තුන්ටත් තියෙන්නේ. නේද? වලවේ ගඟට පැස්සයි නැත්නම් පැන්නයි ගෝමර ඇත්තු කියලා ජන කවියකුත් තියෙන්නේ. ඉතින් ගෝමර කාන්තාවන්ගේ රූපලාවන්‍යයට ලස්සන දෙයක් හැටියට තමයි සඳහන් කරන්නේ. ඇඳි සේලේ රැලි සුළඟට නටන නගේ. දැන් නැමිලා කුරහන් නෙලනකොට සේලේ සලු සුළඟට නැත්නම් රැලි සුළඟට නටන. ඒක නරක විදිහට නෙවෙයි හිතන්නේ. ඇගේ සුන්දරත්වයක් ඒ තුලින් ජනනය කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්න මම තවත් තැනකට එනවා. බුලත් හපා හප සුළඟට පිඹින නගේ. බුලත් සැපිල්ලයි හප සුළඟට පිඹිල්ලයි අතර සම්බන්ධතාවයක්. මොකද බුලත් හැපීම විවාහ ජීවිතේ නැත්තම් සම්භෝගයේදී දෙදෙනා එක්වීමේදී පෙර සිට පැවතෙන චාරිත්‍රයක්. ඒ පැරණි නාට්‍ය ශාස්ත්‍රයේ තුල ගත්තත් සමහර දේවල් තුල
ඔය බුලත් හැපීම පිළිබඳව සඳහන් වෙනවා. ඒතර බුලත් හැපුවාම එක පැත්තකින් කට සුවඳ කරනවා. අනිත් පැත්තෙන් දත් නිරෝගී වෙන. හැබැයි දිගට බුලත් කන්න කියන්නේ නැහැ. දැන් අද වෛද්‍ය විද්‍යානුකූලව ඒක පිළිකාකාරකයක් හැටින් කියන්නේ. ඒ කාලේ බුලත් හපල හප සුළඟට පිඹිනවයි කියන්නේ තාරුණ්‍ය පිළිබඳ සංකේත. කිසියම් ආරාධනයක් නේද? හප සුළඟට පිඹිනවයි කියන්නේ මස්සිනාට සමහරට විටේ සුවඳ දැනෙන්නත් පුළුවන්. කරඳ මුංගුව කෝමත් එක්ක විට කෑවට පස්සේ කුරාන් කපන්නට හේනට වඩින්න. ඒ නිසා කියනවා එන්න කියන්නේ නෑ ගෞරවනීය ආරාධනයක්. වරෙන් කියන්නෙත් නෑ දුවේ පුතේ කුරහන් කපන්නට රන්දෑක තියරන්නේ කියන්නේ හේනට වඩින් නගී කියලා කිව්වා. වඩින්න කියලා කිව්වහම බොහොම පූජනීය ආරාධනා. බොහොම ගෞරවනීය ආරාධනාවක් කරනවා. බලන්න ජන කවියා කොච්චර සූක්ෂම විදිහට භාෂාව හසුරුවලා තිනවද? කොච්චර ආදරණීය විදිහට භාෂාව හසුරුවලා තිනවද කියලා. නේද? අද කාලේ වගේ නෙවෙයි. අද කාලේ සමහර යෞවනයන්ට විරහව දරා ගන්නට බැරි වුණොත් දුවේ පුතේ නරක විදිහේ ප්‍රතිඵලනේ ගන්න. අද අපේ ඉවසීම නැති සමාජයකුත් බිහි වෙලා තියෙනවානේ. නමුත් මේ මස්සිනා ජීවිතය පිළිබඳ මනා අවබෝධයක් තිබුණා. ඒ නිසා කියනවා කුරහන් කපන්නට හේනට වඩින්නටයි කියලා. ඉතින් එහෙමනම් සමස්තයක් වශයෙන් ගත්තාම දුකට කියන කවිසීපද තුල ඊ타ත්ම සංයමයෙන් තමන්ගේ නෑනා නැතිවීමේ වියෝගය දරාගත් මස්සිනා කෙනෙක් පිළිබඳව අපිට අහන්නට ලැබෙනවා. එහිදී භාවිතා කළ ජනකවි ආරට ලං වුණ භාෂාවක්, ඒ වගේම විවිධ භාෂාත්මක ක්‍රමවේදයන් භාවිතා කළා. ඒ භාෂාව තුළ තිබුණ ප්‍රතිභාව, මම කිව්වා ප්‍රතිභාවය කියලා කියන්නේ අපූර්ව වූ වස්තුවක් නිර්මාණය කරන්න තියෙන හැකියාව කියලා. අනේ ගිරවුනේ මා බසාසාපන් කියන දේ නේද? මදුමල් පිපෙනවා හේනේ වැට දිගට ආදි වශයෙන් යෙදුම් තුල ඒ භාෂාත්මක ප්‍රයෝගات ඇති කරලා තියෙනවා. දැන් අවසාන නිගමනයට එන්නේ දැන් නෑන කොහෙ ගිහිල්ලාද කියන කාරණා. ඒක අපිට බාර කරලා තියෙන හිතන්න මම හිතනවා උලලේනාගේ හඬයි කඩුල්ලට පිටින් නෑනා අතවැනීමයි කියන සංකල්ප දෙක එකට එකතු කළොත් නෑනා ජීවතුන් අතර නැති වෙන්නට පුළුවන්. හැබැයි ඔහු එසේ සිතන්නට කැමති නෑ. කවදා හරි නෑනා ඒවි කියන සුජාත ආදරණීය අපේක්ෂාවෙන් තාමත් පැලට වෙලා රටා වියපු පැදුරේ ඉඳගෙන කවි කියනවා. ඇත්තටම එහෙමනම් ඔහුට දුක හිතෙන්නට ඇති. ඒ නිසා තමයි මහගම සේකරයන් දුකට කියන කවිසීපද මෙසේ නිර්මාණය කරන්නට ඇත්තේ. හොඳයි. දැන් අපි දුකට කියන කවිසීපද පාඩම ඇසුරෙන් ඔබට ක්‍රියාකාරකම් කිහිපයක් ඉදිරිපත් කරන්නටයි සූදානම් වන්නේ. ක්‍රියාකාරකම 1 පළවෙනි ප්‍රශ්නය කවියාගේ සිතට දුක දැනෙන්නේ කුමක් නිසාද? පිළිතුරු පාඩමෙන් සොයන්න. 2 නෑනා පිළිබඳව මතකයට නංවන සිද්ධි ලෙස කවියා දක්වා ඇත්තේ මොනවාද? 3 ළමා ලපටි නෑනා යන යෙදුමෙන් ධ්වනිත වන්නේ කුමක්ද? මේ කතකයා සහ ඔහුගේ නෑනා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවිතය ගත කළ බව ප්‍රකාශ වන පද්‍ය කුමක්ද? නෑනාගේ කෙලිලොල් ජීවිතය පිළිබඳව හැඟීම් ඉස්මතු කර දක්වන පද්‍ය පාඨයක් උපුටා දක්වන්න. ක්‍රියාකාරකම 2 පහත් සඳහන් එක් එක් යෙදුමට සමාන යෙදුම පද්‍ය පන්තියෙන් උපුටා ලියන්න. ලාබාල නිදා ගන්නවා, මැදියම අවසන් වී සීතල ඇති ජනවාරියේ සීතල දරා ගන්න රැය පහන් වනතුරු නිින්ද යන්නේ සුළඟට සෙලවෙන. ඊළඟට ක්‍රියාකාරකම 3 පහත ඉදිරිපත් කර ඇති එක් එක් යෙදුමේ ව්‍යංග්‍යාර්ථ ලියා දක්වන්න. රටා වියපුවත් දෙක මට සිහි වෙනවා. ඇඬු කඳුළු මූදට එක් වුණාදෝ. සිව්පද කියන මම තනියම පැලේයා. පැලේගින්න විතරයි තනියට ඇත්තේ. අනේ ගිරවුනේ මා බස අසාපන්. හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ. කුරහන් පැහි මොකටද නුඹ නැතිදාට කුරහන් කපන්නට හේනට වඩින් නගි. හොඳයි. එහෙමනම් අප මේ දක්වන ක්‍රියාකාරකම් වල යෙදෙන්න එවිට ඔබේ මනස නැවත නැවතත් බුද්ධියෙන් පිරේවි. පාඩම රස විඳින්නට මේ කවි ගායනා කරන්න. ගායනා කරලා ඒ ශ්‍රවණ රසය විඳ ගන්න. රසය තමයි වැදගත් වෙන්නේ. මෙහි තියෙන අර්ථයත් එකට එකතු කරගන්න. එතකොට ඔබට අර සහිතභාවය මම මුලින් කීවේ සහිතභාවය ඇති කරගන්න පුළුවන්. මොනවා සහිතභාවයද? රස සහිතභාවය ඇති කරගෙන ඔබේ සිත ඒ වගේම ඔබේ මනස නැත්තන් සතුටින් පුරව ගන්න පුළුවන්. රසයෙන් පුරව ගන්න පුළුවන්. තව තවත් සාහිත්‍ය පාඩම් පරිශීලනය කරන්න. දරුවනේ ජීවිතය සාර්ථක කරන එක මෙවලමක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ. දැඩි සිත් සිලිටු කරන ආයුධයක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ.
එහෙමනම් තවත් එවන්ම සාහිත්‍ය පාඩමකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබේ ප්‍රඥාවේ තෝතැන්න ගුරු ගෙදරින් අදට සමුගෙන යනවා. අපි යලිත් දවසක හමු වෙමු. ආයිබෝවන්.